හොඳයි දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. උන්වහන්සේගේ වචනය ඔගොල්ලොත් එක්ක බෙදා ගන්න මට දුන්න මේ අනර්ග අවස්ථාව නිසා අද අපි බලන්න යනවා දෙවියන් වහන්සේගේ වචනය තුලින් ශුද්ධ මතේ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ යේසුස් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. යේසුස් වහන්සේගෙන් අහන ප්‍රශ්නයකට අපි බලමු ඊටාම වැදගත් කාරණාවක් මොකක්ද මේ ප්‍රශ්නේ කියලා අපි බලලා අපි ඉස්සරහට අපි බලමු මොකක්ද මේ තුල තිබෙන වැදගත්කම කියලා. මම කියවන්න යනවා ශුද්ධ යෝහන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ සිට සමාවෙන්න 31 වෙනි පදයේ ඉඳන් මම කියවනවා මේ ලෝකේ විනිශ්චය දැන්ය. මේ ලෝකයේ අධිපතියා දැන් පිටතට දමනු ලබන්නේය. මම වනාහි භූමියෙන් ඔසවනු ලැබුවොත් සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි කීසේක. උන්වහන්සේ මෙසේ කිව්වේ තමන් වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන සිටිනසේක්දැයි හංගවන පිණිස. 34 වෙනි පදයේ කියනවා එබැවින් සමූහයා උන්වහන්සේට උත්තර දෙමින් ක්‍රිස්තුස් වහන්සේ සදාකල් සිටිනසේකයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේ වීනම් මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදයි කීවෝය? හලෙලුයා. පෞගේ දවස්වල අපි මාගේ සභාව තුළ ශුද්ධ මතේ පොත අපි අධ්‍යයනය කරමින් ඉද්දී මතේ පොත පුරාවට හම්බුන වචනයක් තමයි මනුෂ්‍ය පුත්‍රයා. ඉතින් අපි දකිනවා යේසුස් වහන්සේට විවිධ නම් පාවිච්චි කෙරුවා. ඉතින් යේසුස් වහන්සේම උන්වහන්සේව හඳුන්වලා දෙන්න යම් ස්ථානවල මේ මනුෂ්‍ය පුත්‍රයා කියන නම භාවිතා කරලා තියෙනවා. ඉතින් අපි දැක්ක මේ ශුද්ධ යෝහන් පොතේ මේ මනුෂ්‍ය පුත්‍රයා කියන එක ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ මනුෂ්‍යයා කවුද මේ මනුෂ්‍ය පුත්‍රයා? නේද? එතකොට යේසුස් වහන්සේ කියන කතාවත් එක්කලා එතන ඉන්න මනුෂ්‍යයන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා කවුද මේ මනුෂ්‍ය පුත්‍රයා කියන්නේ කියලා. මම හිතනවා මේක බලන ඔබටත් යම් අවස්ථාවල ඒ ප්‍රශ්නයම ඇති වෙන්න ඇති කියලා. මොකද අපි කියවලා තියෙනවා අහලා තියෙනවා නේද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා, දාවිද්ගේ පුත්‍රයා නේද? යේසුස් වහන්සේට කියන නම් ඕන තරම් අපි අහලා තියෙනවා. බැටළු පැටවානෝ නේද? එතකොට යුදාවේ සිංහයා, එතකොට අල්ෆා සහ ඔමේගා, එහෙම විවිධ නම් අපි යේසුස් වහන්සේ කියලා අහලා තියෙනවා. නමුත් මේ මනුෂ්‍ය පුත්‍රයා කියන නම කොච්චර වැදගත්ද? ඇයි මේ යේසුස් වහන්සේ උන්වහන්සේව මේ මනුෂ්‍ය පුත්‍රයා කියන නම භාවිතා කරුවේ කියන එක අපි බලන්න යනවා. දැන් මේක දේශනාවකට වඩා බයිබල් ස්ටඩි එකක් හැටියට තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මම වැඩි කාලයක් ගන්නෙ නැතුව මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා ශුද්ධත්වයන් වහන්සේගේ කරුණාව තුලින්. හොඳයි. අපි මේ සුභාරංචි පොත් 4 විතරක් ගත්තොත් මේ සුභාරංචි පොත් 4 තුල පමණක් 80 වතාවක් පමණ මේ මනුෂ්‍ය පුත්‍රයා කියන වචනය භාවිතා වෙලා තිබෙනවා. එතකොට අපි අවස්ථා කිහිපයක් අපි බලමු. ඊට පස්සේ අපි ඉස්සරහට මතේ පොතේ විතරක් අපි බලන්න යනවා. මතේ පොතේ අපි බලන්න යනවා 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. මම කියවන්නම්. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියයි ඔවුන්ට කීසේක. දැන් මෙතනත් යේසුස් වහන්සේම කියනවා සබත් දවසේ ස්වාමියා කියලා මනුෂ්‍ය පුත්‍රයා. හරිද? එතකොට ඔයගොල්ලෝ සබත් දවස ගැන යම් විවාදයක් ඇති වුණ අවස්ථාවේදී තමයි මේක ප්‍රකාශ කරන්නේ. මේ සිද්ධිය ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවලා බලන්න. මම පද ටික විතරක් කියවන්නම්. නමුත් ඒ සිද්ධිය කියවලා බලන්න මේ කොමන අවස්ථාවේදී ඇයි යේසුස් වහන්සේ මේ මනුෂ්‍ය පුත්‍රයා කියන වචනේ එතෙන්ට භාවිතා කරුවේ කියලා. හරිද? තව අවස්ථාවක් අපි බලන්න යනවා. සුද්ධ මතේ පොතේම 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය.
සුද්ධ මතේ පොතේ 9:6 මෙහෙම කියනවා. නමුත් පොළවේදී පව්කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා විසින් දැනගන්න පිණිසයි කීය. එතකොට අපි මෙතන තව අවස්ථාවක් දකිනවා යේසුස් වහන්සේ එක මිනිහෙකුගේ පව්කමා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ මනුෂ්‍ය පුත්‍රයාට පොළවේදී පව්කමා කරන්න බලය තියෙනවා කියලා උන්වහන්සේ ඒ මිනිහයාගේ පව්කමා කරනවා. ඉතින් එතකොට යුදෙවන්ට ප්‍රශ්නයකුත් ඇති වුණා. මොකද හේතුව පව්කමා කරන්නට හැකියාව තියෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. මිනිස්සෙකුට බෑ. ඉතින් මේ මනුෂ්‍ය පුත්‍රයා කියන වචනේ අපි නිකන් ඇහැද්දිම අපිට තේරෙනවා මේක නිකන් සාමාන්‍ය මිනිස්සෙකුට භාවිතා කරන මනුෂ්‍ය පුත්‍රයා. මිනිස්සෙකුගේ පුත්‍රයෙක් නේද? ඉතින් නමුත් දැන් මේක යේසුස් වහන්සේ භාවිතා කරන අවස්ථාවල මනුෂ්‍යයා හැටියට අපි දැක්කට මෙතන මේ දෙවියන් වහන්සේ සම්බන්ධ වෙන උදාහරණයක් හැටියට මනුෂ්‍ය පුත්‍රයාට පව්කමා කරන්න බලය තියනවලු. ඒතකොට පව්කමා කරන්න පුළුවන් කාටද? දෙවියන් වහන්සේට. නේද? නමුත් මනුෂ්‍ය පුත්‍රයාට මේ පොළවේදී ඒ බලය තියෙනවා කියලා උන්වහන්සේ පව්කමා කරන මෙතන මේ මිනිස්සයාගේ නේද? මෙතන කියනවා කියා නැගිට නුඹේ ඇඳ රැගෙන නුඹේ ගෙදරට යන්න අංශභාග රෝගියාට කීසේක. එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. දැක්කද? එතකොට අපි දකිනවා මේ මනුෂ්‍ය පුත්‍රයා කියන වචනය කොපමණ දුරට ගැඹුරුද කියන එක තමයි අද අපි බලන්න යන්නේ. ඇයි යේසුස් වහන්සේ මේ මනුෂ්‍ය පුත්‍රයා කියන එක භාවිතා කරුවේ? ඒක කොහොමද ඒ තුල තියෙන වටිනාකම? එහෙම නැත්නම් යුදෙවරුන්ට මේ මනුෂ්‍ය පුත්‍රයා කියන එක භාවිතා කරනකොට ඔවුන්ට හැඟුනේ දැනුනේ මොකක්ද කියන එක අපි දැනගන්න අවශ්‍යයි. හරිද? හොඳයි. ඒ අරෙන්ද අපි දකිනවා මම පද ටික කියන්නම් ඕගොල්ලෝ කියවන්න අධ්‍යයනය කරන්න. අපි දකිනවා ලූක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ මේ මනුෂ්‍ය පුත්‍රයා කියලා සඳහන් වෙනවා. එතකොට මතේ පොතේ 18:11 සඳහන් වෙනවා. එතකොට අපි දකිනවා එලිදරව් පොතේ අපි දකින්න හම්බ වෙනවා. එලිදරව් පොතේ පදේ අපි තව පොඩ්ඩෙන් කියවන්න යනවා. ඒ වගේම අපි යොහාන් පොතේ දැක්කා. ඉතින් සුභාරංචි පොත් 4 පුරාවට මේ මනුෂ්‍ය පුත්‍රයා කියන වචනය භාවිතා වෙනවා. හොඳයි. පරණ ගිවිසුමට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම ටිකක් මේ මනුෂ්‍ය පුත්‍රයා කියන වචනය අපි බැලුවොත් එසකියල් අනාගත වක්තෘ එසකියල්ගේ පොතේ මේ එසකියල්ට ඔයගොල්ලෝ එසකියල් පොත පොඩ්ඩක් කියවලා අධ්‍යයනය කරලා බලන්න එසකියල්ට දෙවියන් වහන්සේ එසකියල්ට භාවිතා කරනවා මනුෂ්‍ය පුත්‍රයා කියලා. එසකියල් කියන්නේ දෙවි කෙනෙක්ද? නැහැ. එතකොට එසකියල් කියන්නේ සාමාන්‍ය මිනිහෙක්. නමුත් ඔහුට ආමන්ත්‍රණය කරනවා මනුෂ්‍ය පුත්‍රයෙක් කියලා. නේද? එතකොට අපිට එතනින් මොකද දැක ගන්න පුළුවන් වෙන්නේ? මනුෂ්‍ය පුත්‍රයා කියලා කියන්නේ මිනිහෙක්. සාමාන්‍ය මිනිහෙකුට භාවිතා කරන නම. එහෙමනම් ඇයි මේ යේසුස් වහන්සේට උන්වහන්සේම මනුෂ්‍ය පුත්‍රයා කියලා ආමන්ත්‍රණය කරගත්තේ? මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙනවා. මනුෂ්‍ය පුත්‍රයා අවසාන කාලයේදී ගැන කතා කරනකොට උන්වහන්සේ මතේ පොතේ 24:30 ඔයගොල්ලෝ බැලුවොත් එහෙම කියන මනුෂ්‍ය පුත්‍රයා බලය ඇතුව උන්වහන්සේ නැවත එනවා කියලා කියනවා. එතකොටත් උන්වහන්සේ භාවිතා කරන පදේ තමයි වචනේ තමයි මේ මනුෂ්‍ය පුත්‍රයා කියන එක. එතකොට සාමාන්‍ය මිනිහෙක් වුණාට මේ මිනිහයා දෙවියන් වහන්සේ එහෙම නැත්නම් විනිශ්චය ගැන කතා කරද්දී පාවිච්චි කරුවා. එතකොට නැවත පැමිණෙන කතාවේදී මනුෂ්‍ය පුත්‍රයා කියන වචනේ දාලා කතා කරනවා. එතකොට මේ මිනිහෙක් වුණාට දෙවියන් වහන්සේ හැටියට කතා කරන අවස්ථාවල් අපි දකිනවා. දැන් මම කියපු පද ටික ඔයගොල්ලෝ කියවලා බලන්න. ඒ වගේම අපි බලන්න යනවා දානියෙල් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ
අනාගත වක්තෘ දානියෙල්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපි බලන්න යනවා. එතන විශේෂ අවස්ථාවක් අපිට දකින්න හම්බ වෙනවා. අපි ඒක කියවමු. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා එසකියල් පොතේ එසකියල් අනාගත වක්තෘ එසකියල්ට මනුෂ්‍ය පුත්‍රයා කියලා ආමන්ත්‍රණය කරලා තිබෙනවා. නමුත් දානියෙල් පොතට එනකොට අපි දකිනවා දානියෙල් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපි කියවන්න යනවා 13 14 මම කියවන්නම්. මම රාත්‍රී දර්ශනවලදී දුටුමි. බලව ආසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තනන් වහන්සේ වෙතට පැමිණෙන්නේය. ඒ තනන් වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුණු ලැබූසේක. සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේ. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය. උන්වහන්සේගේ රාජ්‍යද නැති නොවන්නේය. එතකොට අපි දකිනවා මේ දානියෙල් කියන මේ අනාගත වක්තෘවරයා යම් දර්ශනයකින් දකිනවා මේ මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්ට, ඒ කියන්නේ මිනිස්සෙකුට සමාන. එතකොට මනුෂ්‍ය පුත්‍රයා කියන වචනේ තමයි මේක ඉංග්‍රීසි බයිබලෙත් සඳහන් වෙන්නේ. එතකොට අපි තව පොඩ්ඩක් තව ටිකක් ඉදිරියට අපි බලන්න යනවා. ඇවිල්ලා යාට මොනවද දෙනවා කියලා කියන්නේ සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේ. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය. උන්වහන්සේගේ රාජ්‍යද නැති නොවන්නේ. ඒතකොට අපිට මේ කියවද්දී අපිට පැහැදිලි මේක කතා කරන්නේ මෙසියස් වහන්සේ. එහෙම නැත්නම් එන්න සිටින ගැලවුම් කාර්යය ගැන තමයි මෙතන දර්ශනයකින් දකින්නේ. එතකොට දාවිද්ගේ පුත්‍රයා ගැන කතා කරද්දී අපිට ඉගෙන ගන්න පුළුවන් මේ දාවිද්ගේ සිංහාසනය සදාකාලට පිහිටවන්ට යනවා. ඒ සිංහාසනය මත කෙනෙක් හිඳගෙන සදාකාලට රජකම් කරන්නට යනවා කියලා අපි දාවිද්ගේ පුත්‍රයා ගැන අපි ඉගෙන ගද්දී අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට මනුෂ්‍ය පුත්‍රයා ගැන කතා කරද්දී මෙතන සම්බන්ධ වෙනවා මේ මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි කෙනෙක් කියලා තමයි මෙතන සිංහල බයිබලයේ තියෙන්නේ. ඉංග්‍රීසි බයිබලෙත් අපි දකිනවා son of man මනුෂ්‍ය පුත්‍රයා කියන අදහස මෙතන අපිට දකින්න ලැබෙනවා. ඇවිල්ලා යාට සදාකාල රාජ්‍යයක් ගැන කතා කරනවා. එතකොට යේසුස් වහන්සේ අලුත් ගිවිසුම තුළ දැන් මතේ පොත තුළ ඒ අවස්ථාවවලදී මේ මනුෂ්‍ය පුත්‍රයා කියන කාරණාව භාවිතා කරලා බොහෝ කාරණා කිව්වා. නේද? ඒකයි පව් කමා කරන අවස්ථාවේ. එතකොට සබත් දවසේ ස්වාමියා නේද? සබත් දවසේ ස්වාමියා මනුෂ්‍ය පුත්‍රයා කියලා යේසුස් වහන්සේම කියනවා. සබත් දවසේ ස්වාමියා කියලා. එතකොට උන්වහන්සේම අඳුන්වලා දෙනවා. නොකිය කියනවා මේ මම තමයි මනුෂ්‍ය පුත්‍රයා. මොකද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාට පව්කමා කරන්න මේ පොළවේ බලය තියෙනවා කියලා උන්වහන්සේ පව්කමා කරුවා. තේරුණාද? එතකොට ඒක එතනින් නතර වෙන්නේ. අපි තව චූට්ටක් ඉස්සරහට ගිහලා අපි බලමු මනුෂ්‍ය පුත්‍රයා කියන වචනේ හේබ්‍රේව අර්ථය. දැන් අපි බලුවොත් එහෙම දානියෙල් 17 14 සඳහන් වෙන මේ මනුෂ්‍ය පුත්‍රයෙක් වෙන්නේ මේ මනුෂ්‍ය පුත්‍රයා කියන එකට භාවිතා වෙන පදය තමයි බෙන් ආදාම්. බෙන් ආදාම් කියන්නේ ආදාම්ගේ පුත්‍රයා. හරිද? බෙන් කියලා කියන්නේ පුත්‍රයා, ආදාම් කියලා කියන්නේ ආදාම්. එහෙම නැත්නම් මනුෂ්‍යයා. දැන් මොකක්ද මේකේ එතකොට වැදගත්කම? අපි චූට්ටක් පෙරලන්න යනවා උප්පත්ති පොතට. උප්පත්ති පොතට පෙරලලා අපි චූට්ටක් බලමු
මෙන්න මේ කතාව. අපි කියවන්න යන උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. දැන් අපි ඕගොල්ලෝ කියවලා බලුවොත් මේ සිද්ධිය අපි ඕන තරම් කියවලා තියෙනවා. බයිබලේ කියවන කෙනෙක් නම් කියවලා තියෙන කෙනෙක් නම් මේවා අපි ඕන තරම් කියවලා ඇති. නමුත් අපි නැවත වතාවක් බලමු මේ ආදම් සහ ඒව පාපයට වැටුණාට පස්සේ දෙවියන් වහන්සේ උන්ට දඬුවම් කරන අවස්ථාවේ මෙතන අපිට දකින්න ලැබෙනවා. මම කියවන්නම් 3:15. මම තාසහ ස්ත්‍රිය අතරේද තාගේ වංශය සහ ඇගේ වංශය අතරේද සතුරුකම තබන්නේය. අපි මෙතන දකිනවා මේ යක්ෂයාට ශාප කරන අවස්ථාවේදී අපි දකිනවා මෙතන තගේ වංශය සහ ස්ත්‍රියගේ වංශය අතර මම මොකන්ද කියනවා? තගේ වංශය සහ 14 මම කියවනවා 15. මම තා සහ ස්ත්‍රිය අතරේද තගේ වංශය සහ ඇගේ වංශය අතරේද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේ. හලෙලුයා. අපි දකිනවා මේ ස්ත්‍රියගේ වංශය. එතකොට දැන් මෙතන කතා කරන ස්ත්‍රිය කවුද? ඒව. එතකොට මේ ඒවගේ වංශය ස්ත්‍රියගේ වංශය යක්ෂයාගේ හිස පොඩි කරනවා කියලා තමයි මේ අවස්ථාවේ කියන්නේ. එතකොට ඒවගේ පුත්‍රයා කවුද? ඒවගේ දරුවා ආදම්ගේ පුත්‍රයා. නේද? ආදම්ගේ පුත්‍රයා. එතකොට තව චුට්ටක් අපි ඕක ඉස්සරහට ගිහලා මම ඕක සම්බන්ධය කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ලූක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපි කියවලා බලමු. ලූක් පොතේ 3 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා දැන් අපිට මේක ඊටාම පුළුල් විදිහට දවස් ගාණක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් මම කැමති මේ පොඩි බයිබල් පාඩම් කෙටියෙන් ඔයගලන්ට කියලා දෙන්න. මම හිතනවා එතකොට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් නේද? අපි බලමු ලූක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කියවන්න යනවා. ලූක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට මම කියවන්න යනවා. දැන් අපි 23 වෙනි පදේ ඉඳන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් මෙතන මාතෘකාව තියෙනවා යේසුස් වහන්සේගේ පෙළපත කියලා. එතකොට දැන් මේ මතෙව්තුමා සමාවෙන්න ලූක්තුමා යේසුස් වහන්සේගේ පෙළපත ගැන සඳහන් කරනකොට යේසුස් වහන්සේගේ පටන් ආපස්සට තමයි මේ පෙළපත සඳහන් කරන්නේ. දැන් එතකොට ඔයගොල්ලෝ 23 වෙනි ඉඳන් බැලුවොත් එහෙනම් මේක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. නමුත් මම අවසාන පද දෙක පමණක් කියවනවා. මම කියවන්න යනවා ලූක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 37 සහ 38. ඔහු මෙතුසෙලාගේ පුත්‍රයාය, ඔහු ඒනොක්ගේ පුත්‍රයාය, ඔහු යාරෙද්ගේ පුත්‍රයාය, ඔහු මහලල්ලේගේ පුත්‍රයාය, ඔහු කයිනන්ගේ පුත්‍රයාය, ඔහු ඒනෝස්ගේ පුත්‍රයාය, ඔහු සෙත්ගේ පුත්‍රයාය, ඔහු ආදම්ගේ පුත්‍රයාය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාය. එතකොට මේ යේසුස් වහන්සේගේ පෙළපත ගැන සඳහන් කරනකොට ලූක්තුමා ඒක ආදම් වෙතටම අරගෙන යනවා. එතකොට දැන් මෙතනින් මොකද්ද කියන්නේ? යේසුස් වහන්සේ තමයි ආදම්ගේ පුත්‍රයා. එතකොට ආදම්ගේ පුත්‍රයා හැටියට මේ ස්ත්‍රියකගෙන් බිහිවන ස්ත්‍රියගේ වංශය තගේ හිස පොඩි කරනවා කියලා
අපි දැක්කම උප්පත්ති පොතේ සඳහන් වෙනවා. නේද? එතකොට ආදම්ගේ පුත්‍රයා එහෙම නැත්නම් මනුෂ්‍ය පුත්‍රයා කියලා අපිට මතේ පොතේ අපිට දකින්න හම්බ වෙනවා. එතකොට මනුෂ්‍ය පුත්‍රයාට මේ පරණ කිව්සුමේ දානියෙල් පොතේ පාවිච්චි කරලා තියෙන වචනේ මොකද්ද? මේ අර සදාකාල ආණ්ඩුවක් පිහිටවනවා කියපු ස්ථානේ බෙන් ආදම් ආදම්ගේ පුත්‍රයා. එතකොට ආදම්ගේ පුත්‍රයා කියන එක අපිට ඊටාම පැහැදිලි මේ යේසුස් වහන්සේගේ පෙළපත මෙතන මේ සඳහන් කරන අවස්ථාවේදී ලූක් තුමා කෙලින්ම පෙන්වලා දෙනවා ආදම් දක්වාම. නේද? එතකොට ස්ත්‍රියගේ වංශය කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ස්ත්‍රියගෙන් මේ බිහිවන ස්ත්‍රියගේ වංශය එහෙම නැත්නම් යේසුස් වහන්සේ අපි දකිනවා මේක සම්පූර්ණ කරමින් යක්ෂයාගේ හිස පොඩි කරනවා. නේද? කුරුසය මත පාපය පරාජය කරලා නේද? මුළු මනුෂ්‍ය වර්ගයාටම ගැලවීම දීලා යක්ෂයාව සම්පූර්ණයෙන්ම පරාජයටපත් කරනවා. ඉතින් ඊටාම අනර්ග කතාවක්. ඉතින් දැන් අපි දකිනවා පොඩි මනුෂ්‍ය පුත්‍රයා කියලා කිව්වම ඉතින් අපි ඕකට වැඩි අවධානයක් දෙන්නෙත් නැහැ. ඔකට වැඩි වටිනාකමකුත් නැහැ. ඉතින් 아무ත් අපි දකිනවා මේ මේ වචනය තුල ඒ නම තුල ලොකු කතාවක් තියෙනවා. ලොකු බලයක් තිබෙනවා. නේද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියනවා හා සමානම බලයක් තිබෙනවා. මොකද එතන අපි දකිනවා මිනිස්සෙක් හැටියට දැන් බෙන් ආදම් කියන්නේ මිනිස්සෙක්. දැන් ආදම් කියලා කියන්නේ පොළවෙන් ගත්ත. නේද? කියන්නේ සම්පූර්ණ මිනිස්ය ගතිගුණ. මිනිස්ය. එතකොට දෙවියන් වහන්සේ තමයි. එතකොට දැන් අර මිනිස්ය පුත්‍රයාට පව්කමා කරන්න බලය තියෙනවා කියන තැනදී එතන ඒ මිනිස්ය පුත්‍රයා කෙලින්ම අර දෙවියන් වහන්සේගේ කාර්යය කරනවා කියන දේ අපිට පැහැදිලි. එතකොට මේ පොළොවේ අර මිනිස්සෙක් හැටියට සම්පූර්ණ මිනිස්සෙක් හැටියට හිටපු කෙනා දෙවියන් වහන්සේගේ කාරණාත් කරනවා. එතකොට අපිට මොකද්ද මේක දැනගන්න පැහැදිලි වෙන්නේ? යේසුස් වහන්සේ 100% මිනිස්සෙක් වගේම 100% දෙවියන් වහන්සේව සිටිනවා. ඒ වගේම ගැලවුම්කාරය. එහෙම නැත්නම් මෙසියස් වහන්සේ. මෙසියස් වහන්සේ ගැන කතා කරනකොටත් ඒක භාවිතා කරලා තිබෙනවා. එතකොට දැන් යොහාන් පොතේ අහපු ප්‍රශ්නේ ඔයගලන්ට නැවත මම කියවන්නම්. යොහාන් 12:34. අපි මුලින්ම කියපු පදය නැවත වතාවක් අපි කියවමු. 12:34 30 ඉඳන් මම කියවන්නම්. යේසුස් වහන්සේ උත්තර දෙමින් මේ හඬ සමාවෙන්න සුද්ධ යොහාන් 12:34. ඔව් 30 ඉඳන් මම කියවන්නේ. යේසුස් වහන්සේ උත්තර දෙමින් මේ හඬ මා නිසා නොව නුඹලා නිසා පැමිණියේ. මේ ලෝකයේ විනිශ්චය දැන්ය. මේ ලෝකයේ අධිපතිය දැන් පිටතට දමනු ලබන්නේය. මම වනාහි භූමියෙන් ඔසවනු ලැබුවොත් සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන්ට සිටි සේක් දැයි හඟවන පිණිසය. බැවින් සමූහයා උන්වහන්සේට උත්තර දෙමින් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ ක්‍රිස්ටොස්. එහෙම නැත්නම් ග්‍රීක වලින් කියනවා ක්‍රිස්ටොස් කියලා. හේබ්‍රු භාෂාවෙන් බැලුවොත් මෙසියස් වහන්සේ කියන්නේ ආලේපලත් නැත්තා. හරිද? දැන් මේක භාවිතා කරුවේ අර ඒගොල්ලෝ බලාගෙන හිටියේ ඒගොල්ලන්ගේ ගැලවුම් කාර්යයට භාවිතා කරන වචනේ තමයි මේ ක්‍රිස්තුස් කියලා කියන්නේ නේද? දැන් අපි ඒක වෙනම අපි බලන්න ඕන කාරණාවක්. ඉතින් මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි මෙතන කතා කරන්නේ. එබැවින් සමූහය උන්වහන්සේට උත්තර දෙමින් ක්‍රිස්තුස් වහන්සේ සදාකාල සිටිනසේකයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමු. එසේ වීනම් මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදයි කිව්වය? දැන් එතකොට දැන් මේක මනුෂ්‍ය පුත්‍රයා සදාකාලටම හිටින කෙනෙක් කියලා ඉන්න කෙනෙක් කියලා තමයි ව්‍යවස්ථාවේ තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට යේසුස් වහන්සේ කියන මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලබන්න ඕන. නේද? ඔසවනු ලැබුවොත් තමයි බොහෝ දෙනාව යේසුස් වහන්සේ වෙතට
උන්වහන්සේ වෙතට ඇද ගන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට දැන් අපි දකිනවා යේසුස් වහන්සේව ඔසවනු ලැබුවා. නමුත් උන්වහන්සේ තවමත් අපිත් එක්කලා ඉන්නවා. ඒක තමයි කියන්නේ අර එසේකියල් පොතේ කිය උන්වහන්සේගේ රාජ්‍ය සමාවෙන්න දානියල් පොතේ උන්වහන්සේගේ රාජ්‍ය සදාකාලික රාජ්‍යයක්. නේද? උන්වහන්සේගේ රාජ්‍ය පහ වෙන්නේ නැහැ. ඒක තමයි දාවිද්ගේ සිංහාසනයේ පිට ඉඳ ගන්න දාවිද්ගේ අවසාන පුරුක. එහෙම නැත්නම් සදාකාලටම ස්ථිර කරපු ඒ රාජ්‍ය තමයි යේසුස් වහන්සේ. ඉතින් උන්වහන්සේ ඔසව ගන්න ලැබුවට තවමත් අපිත් අතර උන්වහන්සේ කිව්වා මමද ලෝකාන්තයේ දක්වා උඹලා සමග සිටිනවා. උන්වහන්සේගේ රාජ්‍ය සදාකාලිකයි නේද? දැන් අපි ඒකනේ අපි උන්වහන්සේව ජීවමානයි කියලා විශ්වාස කරන අදහන නිසා තමයි අපි උන්වහන්සේව නමස්කාර කරන්නේ. උන්වහන්සේ අපි එක්කලා ඉන්නේ. අපි අතර හාස්කම් කරන්නේ අදත් ඒක නිසා කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඒ වගේම අපි දැක්කා මේ අර ආදම්ගේ පුත්‍රයා හැටියට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා ආදම්ගේ පුත්‍රයා කියලා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාට කියන හේබ්‍රේ වචනේ තේරුම තමයි බෙන් ආදාම්. එතකොට බෙන් කියලා කියන්නේ පුත්‍රයා, ආදාම් කියලා කියන්නේ මනුෂ්‍යයා. එතකොට මම මේ අවසාන පදේ කියවලා අවසන් කරන්නට යනවා. අපි කියවමු එළිදරව් පොතේ 14:14. එළිදරව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. තවද සුදු වලාකුළුකුත් ඒ වලාකුළ පිට තමාගේ හිසේ රන් ඔටුන්නක් සහ තමාගේ අතේ මෝහත් තෑකැත්තක් ඇත්තා වූ මනුෂ්‍ය පුත්‍රෙක් වැනි වූ කෙනෙක් වැඩ ඉන්නවා දුටිමි. එතකොට දැන් එළිදරව් පොතට එනකොට අපි දකිනවා උන්වහන්සේ මම විශ්වාස කරනවා. දවසක අපි උන්වහන්සේව දකින්න යද්දී සාමාන්‍යයෙන් අර උන්වහන්සේගේ තේජස වෙනස් වෙයි. නමුත් මිනිස්සෙකුට සමාන රූපයක් උන්වහන්සේ තුල තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අර පරණ කිව්සුම තුල දෙවියන් වහන්සේව කිසි කෙනෙකුට දකින්න බැරුව කියන්නේ නේද? නමුත් යේසුස් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා කියලා උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ මිනිසෙක් හැටියට උන්වහන්සේගේ සම්පූර්ණ සේවාව ඉෂ්ට කරලා උන්වහන්සේ ගැලවීමේ වැඩේ සම්පූර්ණ කෙරුවා. ඒක තමයි අපි දකින උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා කියන වචනේ මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කවුද එතකොට යෝහන් පොතේ අහන ප්‍රශ්නෙට උත්තරේ? කවුද මේ මනුෂ්‍ය පුත්‍රයා? උන්වහන්සේ තමයි යක්ෂයාගේ හිස පොඩි කරුවා වූ යක්ෂයාගේ වංශය පරාජයටපත් කෙරුවා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා. තවත් දවසක හම්බෙමු. යේසු වේදයි.